හොඳයි. දැන් වෙලාව ඇති නේද? මේ වෙලාව ඇති හැමෝම ආන්සර් එක දාන්න බලන්න. ඔයන්න chat එකට. මේකට මෙච්චර වෙලාව යන්න බෑ. උඩ විනාඩි 5ක් යනකොට වාක්‍ය පහ ලියා ගන්න පුළුවන් වෙනවනේ වරද්දක් නැතුව. සර් ඔව් කියන්න දරුවෝ. මාළුවල් වෙනවට කියන්නේ මොකද්ද සර්? දැන් අහන්න බෑ. සර් පැහැදිලි කරනකොට කියලා දෙන්නම්. හා සර් මම දැන් ජොයින් උනේ මේ ලින්ක් එක ආවේ නෑ ඒට නැතුව මොකද්ද කරේ? ඒකද? හරි පුතේ මේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් පින්තූරයක් විස්තර කරන වැඩක් තමයි සර් දුන්නේ ඉස්සෙල්ලම. මේ පින්තූර විස්තර කරලා වාක්‍ය පහක් ලියන්න ඕනේ. ලියනකොට there is there are pattern එකෙන් වාක්‍ය කිහිපයක් ලියන්න පුළුවන්. සර් එක්සැම්පල් එකක් ලියලා තියෙනවා. මේ පින්තූර නැති එකක් there are 5 dogs in the garden. ඒ කියන්නේ මේ වත්තේ බල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. මේ පැටර්න් එකකින් අපි මීට කලින් වාක්‍ය ලියලා තියෙනවා. ඊට පස්සේ continuous ඒවත් දැන් කර ඉන්න ක්‍රියාවන් විස්තර කරන පැටර්න් එක. A boy is watching cartoon. මතක තියාගන්න continuous sentences වල ක්‍රියාපදයේ කොටස් දෙකයි. පළවෙනි එක තමයි helping verb එක, දෙවෙනි එක තමයි ing සහිත main verb එක. එතකොට a boy is watching cartoon එකත් මේකේ නැහැ. එතකොට ඔය පැටර්න් දෙක පාවිච්චි කරලා මේ පින්තූර විස්තර කරන්න මේ දුන්නේ examples දෙකක්. මේ දෙක මේ picture එකේ නැහැ. තේරුණා නේද? ඔව් සර්. හරි දැන් කරන්න. හරි සර් thank you. Okay, you are welcome. සර් පහට වඩා ලිව්වට කමක් නැද්ද? කමක් නෑ පහකට ලිව්වට කමක් නෑ. සර් අද ඔන්ලයින් පේපර් එකක් තියෙනවද? නෑ පුතේ අද ඔන්ලයින් පේපර් එක නැහැ මම ඉස්තරේ කියන්නම්.
ඔව් දරුවෝ කියන්න. සර් අද ඔන්ලයින් ටෙස්ට් පේපර් එක තියනවාද? නෑ පුතේ අද ඒක නැහැ. මං කියන්නම් ඇයි කියලා හරි. ඕකේ සර්. හොඳයි දැන් නම් වෙලාව ඇති ඔයාලගේ ආන්සර්ස් ටික ඉක්මනට ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න. හොඳයි දැන් වෙලාව ඇති. දැන් ඔයාලගේ ආන්සර්ස් බැලුවා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ආන්සර්ස් හරි කිහිපයක් තියෙනවා. නමුත් මං කියන වෙලාවත් එක්ක මේ ටික ඩිස්කස් කරන්න ඕනේ. දැන් මට මේකෙන් තේරුම් ගිය දෙයක් තමයි ඔයාලට මේ දැන් පිච් එකක් ඩිස්ක්‍රයිබ් කරගැනීමේ නිවැරදි ස්කිල් එක තාම ඇඟට ගිහිලා නැහැ. හොඳයි දැන් මං ඉස්සෙල්ලාම දෙයයිස් දෙආරා පටන් ගන්න. දැන් මේකේ ගත්තොත් එහෙම මේ පින්තූරේ මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. නේද? නේද? දැන් මෙතන ඔයාලට කියන්න පුළුවන්
නේද? ගැහණු පිරිමි වශයෙන් නෑ. නමුත් මම පොදුවේ කියනවා. එහෙනම් මෙතන ඉන්නවා මිනිස්සු 5 දෙනෙක්. එහෙනම් මම පටන් ගන්නවා වාක්‍යයක්. කොහොමද පටන් ගන්නෙ? There are five peoples කියලා වචනයක් නෑ. හොඳේ කවුරු හරි s එකක් දැම්මා නම් ඒක වැරදි. In the picture. හරි. මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඊට කලින් අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ පින්තූරේ කොතනක පින්තූරයක්ද? කොතනක පින්තූරයක්ද නේද? අපි ඒක ඉස්සෙල්ලා කිව්වනම් හොඳයි කියලා හිතනවා. ඇත්තට මේ කොතනක පින්තූරයක්ද? වැවක් ඔව් ඇත්තටම වැවක්. ඉව එක ඔව් ඇත්තටම ගත්තොත් එහෙම මේ අපි මේකට කියනවා රිවර් සයිඩ් එකක් කියලා. හොඳේ ගඟේ කොටසක පින්තූරයක්. දැන් ඔයාලා රිවර් බැංක් මොකද පුතේ? රිවර් බැංක් කියලා කියන්න පුළුවන්ද? පුළුවන් රිවර් බැංක්. ඒ කියන්නේ ගම් යූරක පින්තූරයක්. දැන් ගත්තොත් එහෙම ගම් යූර සහ ගඟ ඔක්කොම තියෙනවනේ අපිට ඒක කියන්නත් පුළුවන්. හරි. දැන් එතකොට පින්තූරය මේ මොකද්ද කියලා කියන පැටර්න් එක තමයි මේක මතක තියාගන්න ඕනේ කියලා සර් කිව්වා. මෙන්න මේක. This is a picture of a කියන පැටර්න් එක. මේකේ a දෙකක් එනවා බය වෙන්න එපා. a දෙකක් එන්න ඕනේ. This is a picture of a river side. එහෙම නැත්නම් river. එහෙම නැත්නම් river bank. එහෙම නැත්නම් lake. මේ ඕන එකක් හරි. This is a picture of a මෙන්න මේ ටික මම වෙන් කරන්නම් ඔයාලට වඳුර ගන්න පුළුවන් වෙයි. හරි. හොඳයි. දැන් අහගන්න. දැන් කවුරුත් ඔයාලගේ උත්තර කම්ප්ලීට් කරන්නවත් ඔයාලා ඉන්න ගෲප් එකටවත් මේක දාන්න යන්න එපා. හරිද? දැන් අහගන්න. This is a picture of a කියන ෆ්‍රේස් එක පාඩම් කරගන්න. මීට පස්සේ එක පාට මන් දුන්නොත් පින්තූරයක් විස්තර කරන්න ඔයාලා එක වරද්දන්න නැතුව ලියන්න ඕනේ. This is a picture of a river side. This is a picture of a river. This is a picture of a river bank. This is a picture of a lake. ඔය ඕන එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපේ ඉන්න මිනිස්සු ගාන මට කියන්න පුළුවන්. එහෙනම් there are 5 people in the picture. There are 5 people in the picture. හොඳයි. දැන් ඔයාලා වෙනම මම දෙන මේ මොඩල් ආන්සර්ස් ටික ලියා ගන්නවද? ඔය ටික ලියා ගන්නද කියවෙනම? ඔව් වෙනම ලියා ගන්න. හොඳයි. වෙලාව ඇති ලියා ගන්න. in this picture කියලා ලියන්න බැයිද? පුළුවන්. in the picture වෙනුවට in this picture ලියන්න පුළුවන්. මේ පින්තූරේ. හොඳයි. අපිට නේද මේ වගේ වාක්‍යයක් ලියනකොට ආකාර කිහිපයකට ලියන්න පුළුවන්. මේ ක්‍රම කිහිපයක්ම දැනගන්න. in this picture. හරි. මේ දෙක හරි. ඊට පස්සේ අපිට මට කියන්න ඕනේ
හරි. මෙන්න මේ සිද්ධිය. මෙන්න මේ ගැහැණු ළමෙක් ඔයාලට පේනවා ඇති. මේ ගැහැණු ළමෙක් මෙතන මේ මෝටර් බෝට් එකක් පදිනවා. කොහොමද ඔක් කියන්නේ? කාරරි මයික් ඔන් කරන් කියන්න try එකක් දෙන්න බලන්න. A girl is driving The girl is driving a motor. හරි. Driving හරි. ඔයාලා හැමෝම හරි. a boat. A girl is The boat riding. රන් රයිඩ් කියලා මෙහෙමනේ තියෙන්නේ. අයින්ජි දානකොට ඊ අකුරු ඉවත් වෙනවා. riding a motor boat. motor boat. මෙතනින් නවත්තන්නත් පුළුවන්. අපිට ඕන නම් in the river. in the lake. ඒක දෙයාරිස් කියලා ගන්න පුළුවන්ද? මතක තියාගන්න there is there are එක continuous ලියන්න එපා mix කරලා. වෙන වෙනම pattern දෙකක්. there is there are එකෙන් අපි කරන්නේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා කියන්න. මොකක් හරි දෙයක් තියෙනවා කියලා කියන්න. තේරුණාද? මේ ලෝකේ මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි there is there are pattern එක පාවිච්චි කරනවා. එතකොට actions ක්‍රියාවන් විස්තර කරනකොට there is there are වලින් පටන් ගන්න එපා. කෙලින්ම subject එකෙන් පටන් ගන්න. කතෘගෙන් පටන් ගන්න. තේරුණා නේද? riding කියන driving දාන්න බැරි. මොකද්ද අදීශා ඉතරක් කියන්න? riding එකට driving දාන්න බැරිස. හොඳයි. මම දැනට ඒකට හරි දෙන්නම්. හැබැයි මතක තියාගන්න බෝටු පදිනවට riding a boat කියලා තමයි ලියන්නේ. ඕකේ? පදවනවා. ඩ්‍රයිවිං කියන එක කමක් නෑ. මන් DRIVING. හරි නේද? මේ වාක්‍ය තුන ලියාගත්ත නේද? හරි. ඔව් සර්. හරි. එහෙනම් මම මේ ටික ඉරේස් කරනවා. හරි. ඊට පස්සේ මේ දැන් ඔය පිරිමි ළමෙක් මාළු අල්ලනවා. කොහොමද ඔක් කියන්නේ? The boy is catching the fish. හොඳයි. මාළු අල්ලනවට කියන වචනේ මොකක්ද? fishing Fishing. හොඳයි. අහගන්න මේකට තනි වචනයක් තියෙනවා ෆිෂින් කියලා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක ලියන්න catching fish කියන වචනේ. මේ දෙකම හරි. හැබැයි ඔයාලට මම යෝජනා කරනවා fishing කියන වචනේ පාවිච්චි කරන්න. හරි නේද? A boy is fishing in the picture. A boy is catching fish in the picture. හරි. මේකත් ලියා ගන්න.
හොඳයි. හොඳයි. දැන් එහෙනම් ඒකත් හරි. 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 මට දැන් කියන්න දැන් ඇක්ෂන් ටිකක් ඇති. දැන් මට කියන්න මේ ගංගේ අනිත් පැත්තේ දැන් මට එක දරුවෙක් මේ උත්තරේ එව්වා. නේද? මට ජවිත් කියන්න බලන්න මේ ගංගේ හා පැත්තේ ගස් තියෙනවා කියලා. කියන්න බලන්න ඔයා ලියපු එක. There is a forest on the other side of the lake. හරි. එයා ලිව්වේ මෙන්න මේ විදිහට. There is a forest. There is a forest. කියන්න බලන්න ඊටු ටික. On the other On the other side of the lake. of the lake. හරියටම හරි. There is a forest වෙනුවට දාන්න පුළුවන්කම තිබ්බා මෙන්න මේක. මෙන්න මේක. හරිද? There are trees. තව කෙනෙකුට මෙන්න මේ විදිහට හිතන්නත් පුළුවන්. There is a forest, නැත්නම් there are trees on the other side of the lake. ඒ කියන්නේ on the other side කියලා කියන්නේ අනිත් පැත්තේ එහා පැත්ත දිශාවේ lake කියන්නේ වැව. නැත්නම් lake උන river දාන්න පුළුවන්. නේද? මේක ගඟක්ද ඇත්තට මොකද්ද මේක ටෑන්ක් එකක්ද මොකද්ද කියලා හොයාගන්න පැහැදිලි මදින්න. ඔයාට ඕන එකක් දාන්න පුළුවන් මෙතනදී. හරි මේකත් ලියා ගන්න බලන්න. හිතන්න නේද දැන් ඔයාලා එන්න ඇඩ්වාන්ස් වෙනවා. දැන් තව මාස 3කින් grade 8 8 වසරේ නම් 8 වසරේ නම් අපි එන්න අපේ writing skills ටික improve කරගන්න ඕනේ. වැඩි දියුණු කරගන්න ඕනේ. එහෙනම් ඔයාලා මහන්සි වෙලා මේවා ඉගෙන ගන්න. දැන් මෙතනින් ඉස්සරහට මට හිතෙනවා මේ picture descriptions ටිකක් දෙන්න වෙනවා ඔයාලට ලියන්න තදට. නේද? සමහර අයගේ writings දැක්කට පස්සේ මතක නැහැ. කෑලි අඩුයි. නේද? there is a නෑ එකකවත්. නේද? continuous නම් එකයි තියෙන්නේ අනිත් එක නෑ. මතක නෑ. හරි මේක ලියා ගන්න නැති නේද හැමෝම? හරි ඊළඟට මම කියන්න උත්සාහ කරනවා මෙන්න මේ කාරණාව. මට උදව් කරන්න බලන්න ඔයාලා. මෙන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. හරි මම මේක highlight කරලාම පෙන්නන්නම් ඔයාලට. මෙතන මිනිස්සෙක් ඉන්නවා. එයා මේ මොනවා හරි මේ බාස්කට් එකක් දානවා. බෝඩ් එකට. කොහොමද ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ? මට උදව් කරන්න බලන්න. කියන්න බලන්න. සබ්ජෙක්ට් එක මිනිස්සෙක්. එහෙනම් කොහොමද පටන් ගන්න කියන්න? මට උදව් කරන්න ලියන්න. A people. A people එහෙම එකක් නෑ ඉංග්‍රීසි වල. A man. A man. ක්‍රියාවක්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම continuous දාන්න වෙන්නේ. එහෙනම් helping verb එකයි ing main verb එකයි. මොකද helping verb එක man කිව්වට පස්සේ? is. අන්න හරි. A man is දානවට මොකද්ද කියන්නේ? දමනවට. Into. put. අන්න හරි. එහෙනම් put නෙවෙයි putting. ing double වෙනවා. t double වෙනවා. putting මොකද දාන්නේ? අපිට හිතන්න පුළුවන් basket කියලා නේද? කොහටද දාන්නේ? බෝට්ටුවට. කොහොමද කියන්නේ? බෝට්ටුවට.
boat. නිකම් බෝට්ටුව. අන්න හරි. On the boat. on the boat නෙවෙයි බෝට්ටුවට. In the boat. නෑ in the කෝ දැන් In කෝ the දැන් boat. නෑ වැරදිද? Boat. The boat. to the boat අන්න හරි. ඕ දැන් අර phrases නේද? කෝ දැන් ඒවා ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. in the boat කියන්නේ බෝට්ටුව ඇතුලේ. on the boat කියන්නේ බෝට්ටුව උඩ. හ්ම්. හරි. දැන් කියන්න බලන්න මේ ගැහණු කෙනෙක් බෝට්ටුවේ වාඩිලා ඉන්නවා කියලා. බෝට්ටුවේ වාඩිලා ඉන්න බෝට්ටුව උඩනේ වාඩි වෙන්නේ කියන්න බලන්න. කියන්න උදව් කරන්න. A woman is sitting on the boat. a woman is sitting කියනකොට double t ඈ. On the boat. sitting අන්න දැන් හරි. දැන් on the boat හරි. හරි එහෙනම් මේක ලියාගන්න මේ දෙකම ලියාගන්න. හොඳයි. අපිට තව මොනවද ලියන්න පුළුවන් මේකේ? හොඳයි. දැන් ඇත්තටම මේ ඉරක් මේකේ පේන නෑනේ නේද? ඉර හොඳින් පායලා තියෙනවා කියලා අපිට මේක කියන්න පුළුවන්. මොකද මේ පින්තූරේ අපිට ඉරක් පේන්න නෑ. හරි. Font එකක් තියෙනවා. ඇත්තටම මේක ෆොන්ට් එකක්ද? මේ වැවක් ළඟ ෆොන්ට් එකක්ද මේ තියෙන්නේ? ඒක තමයි ඔයාලට ලියන්න පුළුවන් වාක්‍ය කොච්චර තිබ්බත් ඔයාලා තෝරගන්නෙම නේද? පුංචි ළමයි වගේ. පුංචි ළමයි නෙමෙයි දැන්. ඔයාලා දැන් රයිටින් ස්කිල්ස් වලින් දැන් ටික ටික ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. නේද? පොකුණක් තියෙනවා. නේද? ෆිෂින් රොඩ්ස් මේ බිලී පිත්තට කියන්නේ ෆිෂින් රොඩ්ස් කියලානේ. ෆිෂින් රොඩ් එකක්. හරි. දැන් අර ඉර පායන කතාව අපිට ලියන්න වුණොත් කියන්න බලන්න කොහොමද මේක කියන්නේ? කියන්න බලන්න. කියන්න බලන්න ඉර පායලා තියෙන කතාව. The sun is shining brightly. Yes. The sun is shining. Shine කියනකොට මෙහෙමනේ ලියන්නේ. Shining කියනකොට I අකුරු ඉවත් වෙලා තමයි ing එන්නේ. The sun is shining brightly in the sky. මතක තියාගන්න picture description එකක් ලියනකොට අඩුම වාක්‍යයකට වචන 5ක් තියෙන්න ඕනේ. සමහර දරුවෝ වචන 3යි 4යි ලියපු ඒවත් මම දැක්කා. තේරුණාද? අපුතේ කවුරු කතා කරාද? ඔය කියන්න. Also, a girl is catching the fish and grab the fish. එතකොට ඔයාගේ ing form එකකින් ලියන්න ඕනේ. දැන් ඔයාට මොකද්ද සිංහලෙන් කියන්න ඕනේ? එතකොට ක්‍රියාවන් කිහිපයක් එකට ලියන්න යන්න එපා. එක ක්‍රියාවක් ලියන්න.
දැන් ග්‍රැබින් කියන්නේ අල්ලනවා කියන එක. නිකන් බදාගෙන අල්ල ගන්නවා නිකන් අර අතට අල්ල ගන්නවා. නමුත් එහෙම අල්ලගන්නේ නෑ මෙතන. මෙයා උස්සගෙන ඉන්නේ නූලකින් නේද? ෆිෂින් රොඩ් එකකින්. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් මෙන්න මේ වාක්‍යය. දැන් කෙනෙකුට කියන්න ඕන මෙන්න මේ මාළුව අල්ලන් ඉන්න කතාව නේද? එතකොට ගැහණු ළමියක් ඉන්නවා අපි දැන් කතා කර කර ඉන්නවා the girl the girl the girl is holding a fish මොකෙන්ද from her ඇගේ fishing rod කියන්නේ බිලී පිත්තට මේ වචනේ තුරු වෙන්න ඕන නිසා මේක ලියාගත්තට කමක් නැහැ. The girl is holding එතන G එන්න ඕනේ. holding a fish from a fishing rod. ඒ කියන්නේ බිලී පිත්තෙන් මහලුවෙක් ඔසවගෙන ඉන්නවා. මේක මෙහෙම තමයි ලියන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. හරි මේ දෙකත් ලියා ගන්න ඉක්මනට. සර් මෙතනට ගර්ල් කියලා එන්න පුළුවන්ද? පුළුවන්. දැන් සහ ද යෙදෙන විදිහ මෙන්න මේකයි. දැන් ගත්තොත් එහෙම මෙතන ගෑනු ළමයි ගොඩාක් ඉන්නවා නම් a girl කියන එකේ තේරුම ගැහැණු ළමයෙක්. ගැහැණු ළමයෙක් කියන අර්ථය. the girl කියන එකේ තේරුම ගැහැණු ළමයා කියන එක. එතකොට ද දාන්න පුළුවන් වෙන්නේ ඔයාට කලින් මෙයා ගැන සඳහන් කරොත් විතරයි. හරිද? එතකොට a girl the girl කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඒ වෙනස තේරුම් ගන්න තරම් නේද තාම ඇඩ්වාන්ස් මදි. අපි ටික ටික ඉගෙනගෙන යමු. a girl කිව්වොත් ගැහැණු ළමයෙක් ඔසවගෙන ඉන්නවා. එහෙනම් ඔයා අනිත් girl ගැන මෙන්න මෙයාට දාලා ලියන්න ඕනේ. මම එතකොට මෙන්න මෙතන ළමයි දෙන්නෙක් විතර තමයි මේක දැම්මේ. ඕකේ? Thank you sir. ඕකේ වෙල්කම්. හොඳයි ලියාගත්ත නේද? Yes sir. හරි. දැන් එතකොට අපි ඔව් වාක්‍ය සර්. 10කට කිට්ටු වෙන ලිව්වා. දැන් එතකොට ඔයාලට පුංචි අවබෝධයක් ඒවි කොහොමද මේ වගේ එකක් ලියන්නේ කියලා. ලියාගත්තා sir. හරි. දැන් එතකොට මේ වගේ පිච් එකක් ඩිස්ක්‍රයිබ් කරන්න ඔයාලට විභාගෙට එනවා.
හරිද? එන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි මේ වගේ පිච් එකක් දීලා වාක්‍ය පහ ලියන්න. දෙවෙනි ක්‍රමය තමයි එයාලා වාක්‍ය ටිකක් දීලා ඒ වාක්‍ය වල හිස් තැන් තියෙනවා. අදාළ වචන ටික පුරවන්න කියලා. එතකොට ඔයාලට දෙන්නේ ටිකක් ලේසි ඒවා නෙවෙයි අමාරු ඒවා. ටිකක් කරකෝලා, ටිකක් හිතලා ලියන්න, තර්ක කරලා ලියන්න. මේ මොකක් ගැනද කියන්නේ? නේද? එතකොට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්නත් අපි කරලා තියෙනවා. එතකොට මතක තියාගන්න ලියන්න නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ලියන්න පුළුවන් දරුවට තමයි හිස්තැන් පුරවන වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද? හරි. දැන් මං යන්නම් ඔයාලාගේට දීපු හෝම්වර්ක් එකත් එක්ක. හරි. දැන් හැමෝම තමන්ගේ හෝම්වර්ක් එක ගන්න බලන්න. මට එවපු නැති දරුවොත් ඉන්නව නේද ඒක? අද සෑ දුන්නේ හොඳයි. මං ඔයාලට දුන්නා නේද ප්‍රශ්නයක් ඉදිරිදි කරන්න? මතකයි නේද? ඔව් සර්. හොඳයි. දැන් ඒතර මම තීරණයක් ගත්තා ඔයාලගේ හෑන්ඩ් රයිටින් ටිකත් බලපු නිසා කොපි රයිටින් දෙන්න වෙනවා දරුවෝ ටිකට. ඊට පස්සේ හෝම්වර්ක් ටිකක් දෙන්න වෙනවා. මම ඔය අද දවසේ මේ මැනගන්න එක තමයි කරන්නේ. අද දවසේ ඔයාලා සම්පූර්ණයෙන් මම මයින්නවා මොකද මේ ඔයාලට වෙලා තියෙන්නේ කියලා. පියවරෙන් පියවර ඉස්සරහට යන්න නම් නේද? දැන් ඔයාලට සාමාන්‍යයෙන් චුට්ටක් තේරෙන නිසා මම මේ මෙන්න මේක පෙන්නලා ඉන්නම්. හරි. හොඳයි. මම පුංචි ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ළඟදී O level result ආපු මගේ ස්පෙෂල් රිවිෂන් group එක. දැන් ගත්තොත් එහෙම මේකේ ළමයි 14ක් හිටියා. මේ ක්ලාස් එකේ ළමයි 14 දෙනෙක් හිටියා. ඉතින් ඔයාලා දන්නවා ඉංග්‍රීසි වලට ඒ හොයන්න නෑ ලේසි එකට. ඉංග්‍රීසි වලට අහලා බලන්න ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් අහලා පහල. දැන් මෙතන ඉන්නවා මේ මගේ මෙතන ඒ ගත්ත ක්ලාස් එකේ මේ එයාගේ මලිලා ඉන්නවා. එහෙම ඉන්නව නේද? කලින් එකෙත් හිටියා මේකෙත් ඉන්නවා. ඔව් ඉන්නවා. එතකොට දැන් ඇත්තටම දැන් ඔයත් සෙට් උනේ අයියා නිසානේ. අයියා තමයි කිව්වේ මේ ක්ලාස් එකට යන්න මල්ලි මෙතනින් දෙයක් ගන්න පුළුවන් කියලා. ඔව් සර්. ඔව් ඒක තමයි රෙකමෙන්ඩේෂන් එක අයියාගේ. එතකොට මෙතන ළමයි 14 දෙනෙක් ඉඳලා මේකෙන් 50%කටම A. එතකොට 50%කටම A. 5 දෙනෙකුට B තියෙනවා. ඒතර ඇත්තටම මේ 5 දෙනාගෙනුත් ගොඩ දෙනෙකුට ලකුණු එකන් දෙකකින් තමයි ඒක මිස් වෙන්නේ නැත්තේ. ඒක විශ්වාසයක් තියෙනවා මට. එතකොට 100% දෙනා ඉංග්‍රීසි පාස්. නමුත් ඔයාලා අහලා බලන්න ඉංග්‍රීසි කියන විෂය ලේසියට පාස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අම්පාර වගේ පළාතකට ඉංග්‍රීසි කියන විෂය ටිකක් අමාරු විෂයක් විදිහට තමයි සලකන්නේ. දැන් ටවුන් එකේ ඉන්න ඔයාලා කෙසේ වෙතත් ගමට යනකොට ඉංග්‍රීසි කියන එක පාස් වෙන්න ඉංග්‍රීසි අතහැරලා තමයි ළමයි O level වගේ එක්සෑම් එකකට ෆේස් කරන්නේ. දැන් මෙතන තියෙන අම්පාර ටවුන් එකේ ක්ලාස් එකේ විතරයි අනිත් ක්ලාස් එකේ රිසල්ට්ස් ටික තාම මට ලැබීමින් පවතිනවා හදන්න. හරි. එතකොට මේ ක්ලාස් එකේ 14 දෙනාගෙන් A තියෙනවා 7 දෙනෙකුට, 5 දෙනෙකුට B තියෙනවා. තව දෙන්නෙක් අඩුයිනේ. ඉතුරු දෙන්නට තමයි C තියෙන්නේ. සම්මාන තියෙන්නේ. ඒකෝට සම්මාන තියෙන දෙන්නත් නේද ඉංග්‍රීසි දැනුම හොඳට තිබ්බ දෙන්නෙක් නෙවෙයි. නිකන් ෆේල් වෙයි කියලා හිතාගෙන තමයි රිවිෂන් ක්ලාස් එකට යාලා ජොයින් උනේ. කමක් නෑ ගොඩ දාමු try එකක් දෙමු කියලා. එතකොට මහන්සියෙන් උනන්දුවෙන් කියන විදිහට වැඩ කරනවා නම් අදාළ රිසල්ට් එකට යන එක සිම්පල් nothing. දැන් ගත්තොත් එහෙම එක ක්ලාස් එකකින් ළමයි 14න් 7කට A තියෙනවා කියලා වෙන ක්ලාස් එකක් හොයලා බලන්න. එහෙම ක්ලාස් එකක් ඔයාලට හොයාගන්න වෙන්නේ අම්පාරෙන්. මම වගකීමෙන් කියන්නේ. නේද? ඒ කියන්නේ ළමයි ගොඩක් ඉන්න ළමයි 100ක් ඉන්න තැනක ඒ 7ක් තියෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. ළමයි 10ක් 15ක් අතර ප්‍රමාණයක ඉන්නවා නම් AB මෙච්චර තියෙනවා නම් එක පන්තියක් පුළුවන් නම් හොයලා පෙන්නන්න. මම මේ කියන්න හදන ඉන්නේ මේ පන්ති ගැන විස්තරයට වැඩිය මේ පන්ති කොහොමද උතෙන්ට ආවේ කියලා. මේ ක්ලාස් එකේ දරුවෝ ටික උනන්දුයි. මේක නයිට් ක්ලාස් එකක් අපි මේක පැය 4ක් විතර වගේ කරා. දැන් ජවිත්ලි එහෙම දන්නව ඇති නේද? අයියලා කීයටද පන්ති ආවේ ගෙදර ගියේ කීයටද කියලා.
පැය 4ක් හෝ 5ක් අපි ක්ලාස් එක කරා. රැට දින වැඩ ටික උනන්දුවෙන් කරනවා මේගොල්ලෝ. මේ මෙතන ඉන්නවා A9 ගත්ත 1 2 3යි 4 දෙනෙක් ඉන්නවා. A9 ගත්ත 4 දෙනෙක් ඉන්නවා. ජවිත්ලාගේ අයියටත් A9යි නේද? සතුටුයි ඉතින්. හොඳයි. එතකොට මේගොල්ලෝ මහන්සියෙන් වැඩ කරා. දින දේ උනන්දුවෙන් කරා. කීන විදිහට වැඩේ කරා. පාඩම් කරන් එන යමක් දුනොත් ඒ විදිහටම පාඩම් කරා. එකපාරක් උගන්නපු දේ දෙවෙනි සැරේට මතක් කරන්න තිබුණේ නැහැ මට. රිවිෂන් එකක් නේද? රිවිෂන් එකක් වුණාට මම තියරිස් ටික සම්පූර්ණයෙන්ම කවර් කරා. එතකොට මට පුළුවන් වුණා නේද? මේ රිසල්ට් එක මේ මට්ටමට අරගෙන එන්න A සහ B වලින් විතරක් නේද? ළමයි 12 දෙනෙක් ඉන්නවා. ඊටු දෙන්න ඒ කියන්නේ මහා ලොකු දැනුමක් තිබ්බ දෙන්නෙත් නෙවෙයි ක්ලාස් එකට ජොයින් වුණේ අන්තිම මොහොතේ මං ඒත් කිව්වා නේද? දැන් අන්තිම මොහොතේ ජොයින් වෙනකොට වගකීම ගන්න බෑ. මොකද මාසයක් දෙකක් ක්ලාස් ආවා කියලා මට කොට දාන්න බෑනේ. දැන් නේද? මෙයාලගේ මේ අවුරුදු දෙකේ කෝස් එක කරේ. දැන් ඔයාලා ග්‍රේඩ් 6 වල ඉඳලා මගෙත් එක්ක ඉන්නේ. දැන් ග්‍රේඩ් 6 වල ඉඳලත් මට ඔයාලා ටික හදාගන්න බැරි නම් වැඩක් තියනවද? අරගොල්ලෝ අවුරුදු දෙකෙන් මෙතෙන්ට කොට දැම්මේ. දැන් ඔයාලා අවුරුදු 5ක් මගෙත් එක්ක ඉන්න ඕනේ. එහෙනම් අවුරුදු 5ක් ඇවිල්ලත් ඔයාලට මේ වැඩේ කරගන්න බැරි නම් නේද? මං එතෙන්ට යන්න සූදානම් නැහැ. මං එහෙනම් නේද? මගේ ඉලක්ක වලට වැඩ කරන දරුවෝ ටික නේද? කොහොම හරි හදා ගන්නවා. ඔයාලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ක්‍රමයට එන්න වෙනවා. දැන් ඒ ක්‍රමයට ආවොත් ඔයාලට හොඳටම පැහැදිලි ඒ ක්‍රමයට ආවොත් ප්‍රතිඵල ෂුවර්. ඒ හන්ද මගේ ක්‍රම ගැන නේද? කවුරු හිතනවා නම් අර පන්තියේ මේ විදියට අනිත් පන්තියේ මේ විදියට මේ ලක්නාසර්ගේ විතර නෙමෙයි මේ විදියට කරන්නේ. ඒ ක්‍රම සාර්ථකයි දරුවනේ. ඒ ක්‍රම සාර්ථකයි. දැන් ගිය අවුරුද්දේ රිසල්ට් එකත් මේකම තමයි ඈ. ගිය අවුරුද්දේ රිසල්ට් එකත් 100%යි. ඒකේ රිසල්ට් එක මට දැන් මතක නෑ ළමයි 33ක රිසල්ට් එකක් තියෙනවා. මම ඒකත් දාන්නම්. අවුරුදු ගානක එක දිගට අඛණ්ඩව 100%යි ප්‍රතිඵල. එහෙනම් 100% ප්‍රතිඵල ආවේ මගේ විදියට වැඩ කළා. එහෙනම් ඔයාලටත් දැන් විශ්වාසයක් තියෙනවා මේ විදියට වැඩ කරොත් නේද? ගොඩ දාන්න පුළුවන්. දැන් මේ ක්ලාස් එකේ දල වශයෙන් ළමයි 40ක් කියලා හිතුවොත් එහෙම මට පුළුවන්කම තියෙන්න ඕනේ 40න් 40ටම ඒ අරන් දෙන්න. හැබැයි 40න් 40ට මේ ගන්න නම් ඔයාලා වැඩ කරන්න ඕනේ සර් කියන විදිහට. හරි. හොඳයි. එහෙනම් අපි ඔයාලා O level කරන අවුරුද්ද අපි රෙකෝඩ් එකක් තියමු නේද? ක්ලාස් එකෙන් මේ 40ක් විතර අරගෙන මොකද කියන්නේ? කැමතිද? රෙකෝඩ් එකක් තියන්න. කැමති සර්. ඔව් පුතේ දැන් ඔයාලා ගත්තොත් එහෙම මේ අම්පාර DS එකේ මේ A9 රිසල්ට් එක සැලකිය යුතු මට්ටමින් අඩුයි ඈ. ජාතික පාසලක් විදිහට A9 ප්‍රතිඵල සැලකිය යුතු මට්ටමකින් අඩුයි. දැන් අද මම දැක්ක පින්නවල සෙන්ට්‍රල් එකේ රිසල්ට් එක දැන් එක විෂයකට විතරක් රිසල්ට් එක දුන්නේ නැහැ හොඳේ. ඔයාලා දන්නවා ඉස්තටික් සබ්ජෙක්ට්ස් වලට ඩාන්සින් ඇන්ඩ් මියුසික් වලට එයාලා රිසල්ට් එක අවුට් කරේ නැහැ. එහෙම නැතුවත් A9ම දැනට තියෙනවා 60 ගාණක්. A8යි B එකේ 80 ගාණක් තියෙනවා. ඒ කියන්නේ 8යි 6යි 14 140ක් ඉන්නවා දල වශයෙන් A9 එකට කිට්ටුවෙන්. ඕකෙන් 20ක් විතර අයින් කරමුකෝ ඒ නැති වෙයි කියලා සෞන්දර්යයට. දැන් A7ක් ගන්න පුළුවන් නම් අනිත් විෂයන් වලට A8ක් ගන්න පුළුවන් නම් ඔයාලා හිතනවද සෞන්දර්ය විෂයකට ඒකක් ගන්න බැරි වෙයි කියලා? මට විශ්වාසයි පුළුවන්. මම 20ක් අයින් කරන්නම්. ඔය න 160 140ක්වත් A තියෙනවා. දැන් එතකොට අම්පාරේ ඉස්කෝලවල නේද? A9 එකතු කරොත් කීයක් විතර තියෙනවද? 120ක් නෙවෙයි 20ක්වත් නෑ දැනට හොයාගන්න. දැනට හොයාගන්න නෑ 20ක්වත්. ආරංචි අනුව හොඳේ වෙනස් වෙයි ඒක. ඒ හන්දා මම කියන්නේ එහෙනම් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න. ඔය අම්පාරේ ගොඩක් ළමයින්ට A නැත්තේ මොන සබ්ජෙක්ට් එකටද? ඉංග්‍රීසි වලට. දැන් ඊයේ එක දෙමව්පියෙක් කතා කරලා කිව්වා මට මේ එක්තරා ඉස්කෝලේක A8යි C1යි A8යි S1යි සර් තියෙන්නේ. මෙන්න මේ අහවල් විෂයට තමයි A නැත්තේ. අහන කෙනාට C1ක් S1ක් තියෙන්නේ අනේ A B වත් නැහැ. ඉතින් ඔය විෂය තමයි ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක. ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ටත් කෝල් කරලා දෙමව්පියෝ පැමිණිලි කරලා තිබ්බලු. එතකොට අපිට නම් එහෙම පැමිණිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙවි. අපිට අවුරුදු 4ක් තව ඒ විදියටම තියෙනවා. අපිට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අපි න රෙකෝඩ් එකක් තියමු.
ඔයාලගේ ටීම් එක O level වලට නේද මේ ක්ලාස් එකේ 40ක් ඉන්නවා නම් 40ම ඒ ගන්නවා කියලා නේද මගේ රෙකෝඩ්ස් ටික අලුත් කරගෙන යන්න. කැමති නේද එහෙනම්? කැපෙලා වැඩ කරනවද? ඔව් සර්. ඔව් කැපෙලා මහන්සිලා වැඩ කරන්න ඕනේ. පුළුවන්. හරි. එහෙනම් කියන විදිහට වැඩ කරන්න ඕනේ සර්. හොඳයි. කැමති කියලා වචනේ දීලා බෑ නේද? වචනෙන් බෑ ක්‍රියාවෙන් තමයි මට ඕනේ. හරි. මම ඔයාලට දුන්න ප්‍රශ්නයක් මෙන්න මේක මං හිතන්නේ. හොඳයි. මේක නේද? ප්‍රශ්නේ අපේ. ඔව් සර්. හොඳයි. මේකට උත්තරේ ලිව්වද ඔයාලා? Sir, ලිව්වා. ඔව් සර්. ඔව්. ඔයාලගේ answers A4 මං කියෙව්වා. මෙතන reverse turn නේද? මං කිව්වා Google search කරලා බලන්න reverse turn. බැලුවද එහෙම ඔයාලා? YouTube වල තියෙනවා. ඔව් sir. හොඳයි. ගිහිලා නැත්තම් පුළුවන් කාලේ කියන්න මේ ඇත්තටම මේ ළඟයි අපිට ළඟයි. ඔව් සර්. හරි. හොඳයි. ඇත්තටම මේ දැන් රිවර්ස් වෙන අපිට වැදගත් වෙන එකක් තමයි මේ අපි හැමදාම උදේ හවස අපිට විඳින ක්ලයිමේට් එක නෙමෙයි මෙහෙ තියෙන්නේ. මෙහෙ ටිකක් සීතලයි. නේද? සාමාන්‍යයෙන් අම්පාර කියලා කියන්නේ මේක තැනිතලා ප්‍රදේශයක් නෙමෙයි මේකේ කඳු තියෙනවා. එතකොට මේ පරිසරය, දේශගුණ හැම දෙයක්ම අපිට වැඩිය වෙනස්. නේද? දවසක් ගිහිල්ලා නේද? ඒ ළඟ පාත තැනක කොහේ හරි ඉඳලා නැත්නම් උදේ ගිහලා හවස එන්න පුළුවන්. මේ වගේ තැනකට ගිහිල්ලා පරිසරයේ විඳින්න, ජීවිතේ විඳින්න. නේද? මේ වගේ තැනකට ගිහපුවාම ඇත්තටම මනස සංසුන් වෙනවා. අපේ සිතිවිලි අලුත් වෙනවා. හරි. මේක පුංචි නේද මේ දැනුම් දීමක් විතරයි නේද මේ මම යන්න කිව්වා කියලා කියන්න එපා. දැන් අම්මලාට කියන්න එපා. ඔන්න සර් යන්න කිව්වා රිවර්ස්ට. එහෙම එකක් සර් කිව්වේ නෑ. හොඳේ. මෙහෙම තැනක් තියෙනවා කියලා විතරයි කිව්වේ. ඇත්තටම ගොඩක් දරුවෝ දැනන් හිටියෙත් නෑ. මෙහෙම තැනක් තියෙනවා කියලා. හරි. දැන් මේ තියෙන්නේ මගේ මොඩල් ආන්සර් එක. ඔන්න dear කෙමිට. ඔන්න ඉස්සෙල්ලම කිව්වා my parents organize a trip to visit Riverston මාතලේ next Saturday. එතකොට මම මේකේ phrases කිහිපයක් එකතු කළා. මම කිව්වනේ building blocks වලින් හදනවා වගේ කෑලි එකතු කරන්න ඕනේ. මේ තියෙන්නේ next Saturday එකතු කරාම. To visit Riverston මාතලේ. ඒ කියන්නේ මාතලේ තියෙන Riverston visit කරන්න. My parents organized a trip. එතන මෙන්න මේ phrases තුන එකතු කරලා තමයි සර් මේක හැදුවේ. එහෙනම් මගේ දෙමව්පිය organize කරා trip එකක් Riverston යන්න ලබන සෙනසුරාදා. අපි බලාපොරොත්තු වෙනවා පිටත් වන්න. We hope to leave. අපි බලාපොරොත්තු වෙනවා පිටත් වන්නට at about 6 o'clock in the morning. උදේවරුේ. And to return before dusk. මෙන්න මෙතන මම and වලින් සම්බන්ධ කරා. මම මෙතන මේ and කියන එක වාගේ කලයක වෙනස් කරන්නම්. මෙන්න මෙතන to return before dusk. මේ dusk කියලා කියන වචනේ අලුත් වචනයක් මම හිතලම දැම්මේ. dusk කියන වචනේ තේරුම තමයි ගොම්මන නැත්නම් හැන්දෑව නැත්නම් හවස කියන එක. එතකොට හවස් වෙන්න කලින් එනවා කියලා තමයි මේ කිව්වේ. අපි බලාපොරොත්තු වෙන පිටත් වෙන උදේ 6ට විතර සහ හවස් වෙන්න කලින් එනවා. එතකොට මේ and වලින් මම සම්බන්ධ කරේ වාක්‍ය දෙකක් පිටත් වෙන එක සහ නැවත එන එක. නේද? before dusk ගොම්මන් වෙන්න කලින්. ඊට පස්සේ ආරාධනා කරන එක. Will you join us with the journey? ඔය අපිත් එක්ක එනවද? නේද? ඇත්තටම මේ තියෙන ආරාධනාවක්. නේද? I invite you කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ආරාධනාවක් යාළුවෙකුට කරන. Will you join us with the trip? ඔය අපිත් එක්ක යන්න එනවද? මම දුන්නා ඊට පස්සේ please ask your parents and send me a reply soon. Send me a reply soon. ඒ කියන්නේ reply එකක් යවන්න. හරි. දැන් එතකොට ඔයාලා මේකට නේද උත්තරේ ලිව්වේ? නැත්තම් මේකද ලිව්වේ? ඔකට උත්තරේ. මේකට උත්තරේ. එහෙනම් දැන් මේකට උත්තරේ ඔයාලගේ මම කියෙව්වා. කියෙව්වට පස්සේ සමහර තැන් අඩුපාඩු කිහිපයක් මම දැක්කා. හරි. හොඳයි. මම ඔයාලේ උත්තර ටිකක් ඩිස්ප්ලේ කරන්නම්. ඔයාලා දැන් මේ group එකට මම කලින් යවුවා බැලුවා. හරි. අපි පටන් ගමු අන්තිමේ ඉඳලා. කිහිපයක් විතරක් මම ගන්නම්. ඔක්කොම ටික ගන්න බැරි වෙනවා. හරි. හොඳයි. මේ තියෙන්නේ දිනාදිගේ ආන්සර් එක. හොඳයි. මෙන්න මේක අහගන්න මේ date format එක දාන්න එපා. දිනාදී මේ date format එක වැරදි. කොහොමද මේක එන්න ඕනේ?
ඉංග්ලිෂ් ෆෝමැට් එක ලියනකොට ලියන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉස්සෙල්ලම දාන්න පුළුවන් ඔයාලට දිනය, මාසය, අවුරුද්ද. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයට ඔයාලට දාන්න පුළුවන් දිනය දාලා 21st 21st September. හරි. අවුරුද්ද දාන්නත් පුළුවන් අවුරුද්ද දාන්න ඕනේ නෑනේ නේද? ලොකුටම අවශ්‍ය නෑ. මෙන්න මේ date format දෙකෙන් එකක් පාවිච්චි කරන්න. මේ සිංගල format එක පාවිච්චි කරන්න එපා. මේක මං පොදුවේ දෙන උපදෙසක්. හැමෝටම කියන්නේ. එහෙනම් මේ උපදෙස අනුව මේ date format එක දාන්න එපා. Okay? හරි. ඊට පස්සේ thank you very much for your invitation. එහෙනම් ආරාධනාවට ස්තුතියි. මේක හරි. I asked from my parents. හරි. ඊට පස්සේ they කියන එකේ මෙතන a නෙවෙයි e එන්න ඕනේ. They gave me the permission. ඔවුන් දුන්න මට අවසරය. I like to come with you. නේද? I would like to come with you. We can have a lot of fun. Full stop එක නෑ වුණ මන් දැම්මා. හරි. එතකොට මේ මෙතන මේ නම ලියනකොට දිනාදි කියනකොට d අකුරු සිම්පල් ලිව්වනේ ඔයා. නේද? මෙන්න මේවට තමයි මේ මිස්ටේක්ස් අපි අතින් වෙන සරල වැරදි. නේද? මේක නොදන්නා කමට කරපු වැරද්දක් නෙමෙයි මේ නොසැලකිල්ල කියන එක තමයි මම කියන්නේ. මේ වගේව කරන්න එපා. දැන් මෙතන වැරදි වලට මම නොසැලකිල්ල කියන්නේ නැහැ. ඇයි ඒ? මෙතන තමයි ඔයාලා ඉගෙන ගන්න තැන අලුත් දේවල් ලියන තැන. නමක් ලියනකොට පළවෙනි අකුරු සිම්පල් ලියන්න. මේ සෙනුත්මි කියන එකත් S අකුරු සිම්පල් තියෙන කැපිටල් ලියන්න ඕනේ. හොඳට අවධානයෙන් ඉන්න. දිනාදි ඉන්නෝනේ ක්ලාස් එකේ. දිනාදි ඔව් දිනාදි ක්ලාස් එකේ ඉන්නවනේ. මයික් එක ඔෆ් කරන් ඉන්නවා. හරි මැසේජ් නෙවෙයි මේ මයික් එක ඔන් කරන් ආන්සර් කරන්න. මයික් එක ඔන් කරන්න පුළුවන් නේද? හරි. මම අනිත් එක්කනට යන්නම් ඉක්මනට මම කිහිපයක් විතරක් කතා කරන්නම්. ජනිදුගේ දැන් බාගෙට තියෙනකෝ මේ සැලියුටේෂන් එක පේන්නේ නැහැ මට. I asked from my parents and they gave me the permission. නෑ මීට වැඩි ලියන්න ඕනේ. මේක බාගේ උත්තරයක්. ජනිදු. ඉතුරු කැලල තියෙනවා. හොඳයි. thank you කියනකොට මේ thank you කියලා තියෙන්නේ. කෝ n එක නෑ. thank you. දැන් පොන්තරම් පේනවා මේක නේද? මම අර කිව්ව නොසැලකිල්ල කියන එක. thank n අකුර t h a n k thank you for your invite නෙවෙයි මන් දුන්නේ invitation. invite කියන්නේ ක්‍රියාපදයක්. your ආරාධනාව invitation and I am so happy to join your trip. මේක හරි. ඊට පස්සේ I asked from my parents and they gave me the permission. I am like කියන්නේ නැහැ. I am දැම්මොත් liking කියලා කියන්න ඕනේ. නමුත් I like to join your trip. මේක එහෙම ආවනම් හරි. අදා ගන්න ජනිදු. හරි. Okay, sir. හරි. ශාන්ගේ මේක අනිත් එක. හරි. හෂාරගේ. හොඳයි. mine parents කියලා කියන්නේ my parents. එකපාරට කියන්නේ නැහැ. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ස්තුති කරන්න. Thank you very much for inviting me to join you. හරි. මේ තියෙන්නේ මේ ආරාධනා කරපු එක නේද? හරි. මේකට උත්තරේ තමයි සර් ලියන්න කිව්වේ. මේ තියෙන්නේ ආරාධනා කරපු එක. mine parents කියන්නේ my parents කියලා එන්න ඕනේ. හරි. මම ඉක්මනට යන්නම්. සමිදිනී. හරි. මේ තියෙන ආරාධනා කරපු එක මේකට උත්තරේ තමයි මම ලියන්න කිව්වේ නේද? ඔව්. හරි. මේකට උත්තරේ තමයි ලියන්න කිව්වේ. හරි. මේ තියෙන දුෂ්මිකගේ ආන්සර් එක thank you very much for your invitation. I asked from my parents about මෙන්න මෙතන අඩුවක් තිබ්බා. I asked from my parents about your invitation. From නෙවෙයි about your invitation from කපා ගන්න. They gave me the permission.
I like to come with you. We can have a lot of fun. මේක හරි. මෙතන දිනේ ඔව් මෙතන මේ කැපිටල් නෙවෙයිනේ මෙතන තියෙන්නේ. ඔන්න ආයතන දුෂ්මික. මේ තියෙන්නේ සිම්පල්. S අකුර 9 මේ කැපිටල් වෙන්න ඕනේ. හොඳයි. දැන් මේ වගේ ආරාධනාවකට ඩේට් එක නම් දැම්මට කමක් නැහැ. මොකද මේ ලබන සෙනසුරාදා දැන් ඔයාලගේ උත්තරෙත් එක්ක කමන්නේ අත්‍යවශ්‍ය නැහැ. හරි මම ඊළඟ එකට යන්නම්. Himalsha. Dear Masha, thank you very much for your trip to invite. Now මේක වැරදි. මේක මෙහෙම ලියන්න. Thank you very much for trip to invite. නෑ. Thank you very much for the invitation to join with you with the trip. ඒකට ඒක දිග වැඩි. අරම ලියුවනම් හරි. I like going to trip. නෑ නෑ. මම දීපු phrases වල නෙමෙයි ලියලා තියෙන්නේ. අනික මේක අසම්පූර්ණයි. They give me the permission. නෑ මේක අසම්පූර්ණ ඉමල්ෂට මේක ආයෙ ලියන්න වෙයි. මම දැන් මොඩල් එක දෙනවා. හරි මෙන්න මෙතන රේණුක මෙන්න මෙහෙම ලියන්නේ නැහැ. නම විතරයි ලියන්නේ රේණුක එච්චරයි. මේව ලියන්නේ නැහැ. Thank you so much for invitation. හරි I can join your trip. I ask about නෙවෙයි නෑ මෙතන I ask about invitation. From my parents. My parents were gave නෙවෙයි my parents gave the permission ඒ ඇති I hope gave ඒ කියන්නේ නෑ ඒක වැරදි fun and learning about information on your trip හරි මෙන්න මේ කොටස ඒක තමයි අපි හිතලා ලියන්න යනකොට අපිට ඕන කාරණාව එන්නේ නෑ මේක හැදෙන්න ඕනේ මේ විදියට වුණොත් we can have a lot of fun and learn important information from the trip. අහගන්න ඕනේ රෙකෝඩ් එක බලන්නත් පුළුවන්. we can have a lot of fun and learn important information about the place. ස්ථානය ගැන ඉගෙන ගන්න පුළුවන්. එහෙම ලිව්වොත් හරි. ඒක ඔයාලා ලියපු විදිහට ගලපන්න මම උත්සාහ කරේ ඈ. හරි චතුර්නේ thank you I asked from my parents and they gave me the permission. I would like to come with you. We can have මෙතන can කියන එක නෑ. චතුර්නේ can දාගන්න we can have a lot of fun. Vidya, thank you so much for inviting me. I would like to come with you. I asked from my parents and they නෙවෙයි they මේ නේද why they gave me the permission. My notes ends here. මේ මොකද්ද මේ ලිව්වේ මගේ නෝට් එක ඉවරයි. අර අපි කතාවක් කියන්නේ නේද කතාව කරලා ඉවරලා අසා සිටි ඔබ සැමට ස්තුතියි වගේ මම නෝට් එක ලිව්වා ඔන්න නෝට් එක ඉවරයි. එහෙම ලියන්නේ නැහැ. දැක්කම අනිත් යාළුවෝ ලියලා තිබ්බද නේද we can have a lot of fun නේද ඒ වගේ කාරණාවක් ලියන්න පුළුවන්. අඩු හදාගන්න. චතුර්ණිගේ කොම තමයි ආයතරයක්. කලින් අනිත් එක අස්මිනී මේ කලින් ටික නේද? හරි මේ කලින් ටික ඊට පස්සේ හරි අනිත් දරුවෝ ටික දැම්මේ නැද්ද? හරි කමක් නැහැ දැන් වෙලාව යන නිසා මම හරි හොඳයි මේ තියෙන මගේ මොඩල් ආන්සර් එක ඔන්න ඉස්සෙල්ලාම ස්තුති කරනවා thank you very much for inviting me to join you ස්තුති මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබත් එක්ක එකතු වෙන්නට දැන් මම අලුත් වාක්‍යයක් කිව්වා මොකද්ද මම කවදාකවත් රිවර්ස්ටන් ගිහිල්ලා නැහැ ඔන්න අහගන්න මම මේක කියපු විදිය ඉගෙන ගන්න I have never been to Riverston before. ඔන්න කවදාවත් ගිහිල්ලා නැහැ කියලා කියන විදිය. I have never been. මෙන්න මේක තමයි phrase එක අඳුන ගන්න. have been කියන එක. හොඳේ? ගිහිල්ලා නැත්තම් never been. කවදාවත් ගිහිල්ලා නැහැ. To Riverston. මේ before කියන එක නැතුවත් ලියන්න පුළුවන්. I have never been to Riverston. මම කවදාවත් Riverston ගිහිල්ලා නැහැ. මම කවදාවත් යාපනයේ ගිහිල්ලා නැහැ. I have never been to Jaffna. මම කවදාවත් ඉන්දියාවට ගිහිල්ලා නැහැ. I have never been to India.
මම නුවර ගිහිල්ලා නැහැ. I have never been to Kandy. මම කුරුණෑගල ගිහිල්ලා නැහැ. I have never been to කුරුණෑගල. නේද? ඔයාලට කියන්න පුළුවන් වාක්‍ය හදන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමයට. මම ගිහිල්ලා තියෙනවා. එහෙනම් never කියන එක අයින් කළා I have been to Colombo. මම කොළඹ ගිහිල්ලා තියෙනවා. I have been to Galle. මම ගාල්ලට ගිහිල්ලා තියෙනවා. I have been to රත්නපුර. මම රත්නපුරේ ගිහිල්ලා තියෙනවා. I have been to Chilaw. මම හලාවත ගිහිල්ලා තියෙනවා. එහෙනම් I have never been to Riverstone before. මම මීට කලින් before කියන්නේ පෙර කියන අදහස. I have never been to Riverstone before and I would like to visit this place. ඒ වගේ මම කැමති මේ place එකට යන්න. මම කවදාකවත් Riverstone ගිහිල්ලා නැහැ. සහ මම කැමති Riverstone වලට යන්න. නේද? මෙන්න මෙතනදී කියනවා මෙයා but I am sorry I will not be able to join you as I have an exam next Saturday. ලබන සතියේ මට විභාගයක් තියෙන නිසා මට Riverstone යන්න විදියක් නැහැ. Have fun with your family. ඔබේ පවුලත් එක්ක ඔයා විනෝද වෙන්න. දැන් එහෙනම් මම දෙන මේ මොඩල් ආන්සර් එක තමයි මේක නෙගටිව් එකක්. බැහැ කියන එකක්. හිත රිදෙන්නේ නැතුව බැහැ කියනවා. කොහොමද බැහැ කියන්නේ? මම Riverstone ගිහිල්ලත් නැහැ. නමුත් මට කනගාටුයි. I am sorry. මට එන්න විදියක් නැති වේවි. ලබන සෙනසුරාදා මොකද මට එක්සෑම් එකක් තියෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ as කියන පදේ වෙනකොට because දාලා ලියන්න. කොහොමද මේක ඉවර කරන්නේ? Have fun with your family. ඔයා ඔයාගේ පවුලත් එක්ක හොඳට විනෝද වෙලා එන්න කියන විදිය. හොඳයි. දැන් එහෙනම් මේක නෙගටිව් ආන්සර් එකක්. දැන් පොසිටිව් ආන්සර් එක විදිහට මේ ටිකම තමයි ලියන්න වෙන්නේ. ඔයාලගේ මොඩල් ආන්සර්ස් ඔයාලා දැක්කා. හරි නේද? හොඳයි. එහෙනම් මේ මොඩල් ආන්සර් එක ලියා ගන්න. අපි තව මේ නෝට් එකක් ලියමු බලන්න මේකෙන් පස්සේ. හරි. ඉක්මනට ලියාගෙන මැසේජ් එකක් දාන්න. සර් ඔක ලියා ගන්න ඕනද? ඕ මේක ලියා ගන්න ඕනේ. සර් අපි වාක්‍ය වශයෙන්ද ලියාගත්තේ හොඳයි. නැත්නම් මොඩල් ආන්සර් හොඳයි. මොඩල් ආන්සර් එකක් විදිහට ලියන නිසා ඔයාලා පොයින්ට්ස් විදිහට ලියා ගන්න. ඔයාලා ලියනකොට ආන්සර් එකක් පොයින්ට්ස් විදිහට නෙමෙයි පැරග්‍රාෆ් මොඩල් එකේ ලියන්න. දැන්ට පොයින්ට් අවුට් කරලා ලියන්න. අපිට කියන්නේ. නිසල් කියලා දෙපාරක් ලියලා ඉත. හරි. අපි වෙන නමක් දාමු මේකට. කමල් කියලා දාමු. කලින් එකේ අපි ඉදිවි මොන නම් දෙකක්ද? කෙමිත නේද? එහෙනම් මෙතන කෙමිතයි නිසලුයි වෙන්න ඕනේ. හරි. මොකක් හරි නම් දෙකක් දාගන්න.
හොඳයි ලියාගත්ත නේද නෝට් එක? පොඩක් ඉන්න. Yes, sir. ලියාගත්තා සර්. හොඳයි මේක ලියාගත්ත නේද? Oh, sir. හොඳයි සර්. හරි 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 ඕකේ හරි දැන් ඊළඟට හොඳයි your parents have organized a small birthday party for your birthday. ඔයාගේ උපන්දිනේට පුංචි ස්මෝල් බර්ත්ඩේ පාටි එකක් පුංචි බර්ත්ඩේ පාටි එකක් ඔයාලගේ දෙමව්පියෝ ඕගනයිස් කරලා තියෙනවා. Write a note to your best friend inviting him her to the party. ලියන්න නෝට් එකක් ඔයාගේ හොඳම යාළුවාට inviting him her ආරාධනා කරමින්. Mention all necessary details. මොකද්ද මේ all necessary details කියන්නේ? mention කියන්නේ සඳහන් කරනවා. සඳහන් කරන්නලු සියලුම අවශ්‍ය තොරතුරු. මොනවා වෙන්නේ නැද්ද අවශ්‍ය තොරතුරු? දවස වෙලාව ඒකට මම ගහන්න දෙන්න. පන්ති වල Birthday party එක තියෙන වෙලාව, දවස. එද තියෙන්නේ කොහෙද තියෙන වෙලාව දවස් අන්න හරි. බර්ත්ඩේ පාටි එක තියෙන දිනය, වෙලාව, ස්ථානය. ඒ ටික දැනුම් දෙන්න ආරාධනා කරන්න. හරි. දැන් එහෙනම් මේකට දාලා phrases ටික මම ඔයාලට දීලා තියෙනවා. දැන් දීලා තියෙන phrases ටික පොඩ වෙනස් කර තමයි ලියන්න තියෙන්නේ. දැන් ක්‍රමය දන්නවනේ. හරි. කලින් වගේම ඔයාලා ආන්සර් එක ලියලා ඔයාලා ඉන්න group එකට දාන්න. common group එකට දාන්න. අර ඕගස් page group එක කියලා. ඒ group එකට දාන්න. ඒ group එක සර් ආව පාර පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි මේ තියෙන්නේ බර්ත්ඩේ පාටි එක. දැන් කියවන්න. Your parents have organized a small birthday party for your birthday. ඔයාගේ උපන්දිනේට පුංචි බර්ත්ඩේ පාටි එකක් ඔයාගේ දෙමව්පියෝ ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ best friend ට invite කරලා note එකක් ලියන්න තියෙන්නේ. time date places දාන්න වෙනවා. මේක ලියන විදිය මං කියලා දීලා ඇති කලින් ඔයාලට phrases දුන්නා මම. ඒ ටික පාඩම් කරලා ඇත්තේ ඔයාලා. ඒ වගේම ඉගෙනගත්ත phrases පොඩ වෙනස් කරලා අලුතෙන්ම phrases ගොඩන ගන්න එපා. මම දීපු phrases ටික ඔයාලා මොකද කරන්න ඕනේ? පොඩ ගැලපෙන්න වෙනස් කරලා මෙතෙන්ට හදලා ගන්න ඕනේ. හරි. ලියලා ඉවර වෙලා ඔයාලා එන WhatsApp group එකට ෆොටෝ එක දාන්න. සර් තේරුන්නේ නැහැ. හොඳයි. කාටද තේරුන්නේ නැත්තේ? අයිසර මයික් ඔන් කරගන්න. විමුක්තටද? ඔව් සර්. විමුක්ත අහගෙනද හිටියේ මුලින් ඉඳලාකටම? ඔව් සර්. හොඳයි. මේක කියවන්න විමුක්ත හයියෙන් ඇහෙන්න මට. මේ ස්ක්‍රීන් එකේ පේන එක. Your parents have organized a small birthday party for your birthday. මොකක්ද ඒ කියන්නේ? your parents කියන්නේ? ඔබේ දෙමව්පිය. organized කියන්නේ? have organized කියන්නේ? සූදානම් කර. organize කරලා සංවිධානය කරලා තියෙනවා. a small birthday party කියන්නේ? පොඩි උපන්දින සාදයක්. for your birthday කියන්නේ? for your birthday. for your birthday ඒ කියන්නේ ඔයාගේ දෙමව්පියෝ ඕගනයිස් කරලා තිනවා බර්ත්ඩේ පාටි එකක් for your birthday කියන්නේ
විමුක්ත for your birthday කියන්නේ විමුක්ත මයික් එක ඔන් කරගන්න. ඔබට ඔව් for your birthday for කියන එකේ තේරුම මොකද්ද? සඳහා කියන එක. your birthday කියන්නේ ඔයාගේ උපන්දිනය සඳහා. ඒ කියන්නේ ඔයාගේ උපන්දිනය වෙනුවෙන් birthday party එකක් organize කරලා තියෙනවා. හරි එතන ඉඳලා කියවන්න. Write note to your best friend inviting her for the party. හරි මෙතන write වෙන්න ඕන. හරි. write a note to your best friend. ඒ කියන්නේ write a note කියලා කියන්නේ. ලියන්න note එක. to your best friend කියන්නේ. to your best friend. ඔබේ හොඳම මිතුරන්. inviting කියන්නේ. ආරාධනා කර. ඔව් ආරාධනා කරමින් note එකක් ලියන්නලු. අන්තිමට කියනවා mention all necessary details. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒක මම පැහැදිලි කරා. මොකක්ද ඒ කියන්නේ? සඳහන් කරන්න mention කරනවා කියන්නේ සඳහන් කරන්න all necessary details. සියලුම අත්‍යවශ්‍ය තොරතුරු. මොනවද birthday party එකට ආරාධනාවක් කරනකොට අපි ලියන්න ඕනේ අත්‍යවශ්‍ය තොරතුරු? මොනවා වෙන්නේ නැද්ද? දිනය, අන්න හරි. තව ස්ථානය, ස්ථානය, වේලා. වේලාව. අන්න හරි. දැන් මං කිව්වොත් එimhe ලබන සෙනසුරාදා එන්න කියලා කීයට දෙන්නේ? උදේ 6 ඉඳලා ඇවිල්ලා බලන් ඉන්න උදේ රැය තියෙන පාටි එකට නෑ. එහෙනම් වෙලාව ස්ථානය කියන්න ඕනේ. හරි. දැන් තේරුණාද මොකද්ද කරන්න ඕන කියලා? ඔව් සර්. හරි. දැන් ලියමු එහෙනම් අපි. දැන් මම හිතන්නේ ඔය භාගෙට තේරිච්චයට දැන් තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. හොඳයි. දැන් ටික ටික මේ තියෙන උපදේශ ටික තනියෙන් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. Thank you sir. Okay, you are welcome. හරි උත්තරේ ලියලා ඉවර යාළුවෝ ඉන්නවද? ඉවර නම් ඉක්මනට ඔයාලා ඉන්න WhatsApp group එකට ආන්සර් එක දාන්න. දැම්ම සර්.
දැම්මා සර්. හොඳයි. ඔයාලගේ ආන්සර් එක ලිව්වද? කො දාන්න බලන්න. හැමෝම දාන්න බලන්න. හොඳයි. දැන්ට දරුවෝ 5 දෙනෙක් විතර වගේ දාලා තියෙනවා. හරි. මෙතනදී ඔයාලට නිර්මාණශීලී වෙන්න පුළුවන්. නේද? නිර්මාණශීලී වෙන්න පුළුවන්. හොඳයි. ඔයාලගේ ආන්සර්ස් එකිනෙකට වෙනස් ගොඩක් ඒවා. හොඳයි. ඒ විවිධත්වයට මම කැමතියි. හරි. දැන් මේ සනුජගේ උත්තරේ මොකද්ද? දැන් ඉන්වයිට් කළා ලියුමක් යවන්න කිව්වේ. ආයි හදන්නේ එක. ඒ සෙල් එක දාන්නේ සෝරි ඈ. හොඳයි. අනිත් යාළුවෝ ටිකත් ඉක්මනටම ආන්සර් එක දාන්න. ඉක්මනටම. ඔයාලගේ ආන්සර්ස් ඇත්තටම සතුටුයි. නේද? ගොඩාක් ආන්සර්ස් හරි පැත්තට තියෙනවා. ඒ කියන්නේ අඩුපාඩු සහිතව හරි පැත්තට තියෙනවා. සර් අපිට කියන්න සහගෙන ඉන්නේ. සර් ඔව් කියන්නේ විමුක්ත. අහගෙන ඉන්න සර්.
වෙන්නේ කොහොමද කියන්නේ සර්? මොකද්ද පුතේ? පැවැත්වෙනවා කියන එකද? සට පැහැදිලි මදිව. පැවැත්වෙනවා කියලා හරි. ඉංග්‍රීසියෙන්. හොඳයි. මම ඒක උත්තරේට කියන්නම්. ඔව් සර්. හරි මම උත්තරේට කියන්නම්. ඔයාලට පුළුවන් විදිහට ලියන්නකෝ. ඉස්සෙල්ලා ඔයාගේ තියෙන දැනුමෙන් ලියන්න. මම දීපු ෆ්‍රේසස් වලින් ඔයාලට මේක ලියන්න පුළුවන්. අලුත් දෙයක් තියෙනවා නම් සර් කියලා දෙන්න. හරි දැන් වෙලාව ඇති ආය වෙලාව ගන්න එපා ලියපු මට්ටමින් ඉවන්න. මම හැමෝගේ මාසස් ටික කියවන ගමන් ඉන්නේ. සසන් ඩිලීට් කරේ අයියෝ එක. ඒක කියෝ හිටියේ හරි. චතුර්නිගික චතුර්නි මේ නෝට් එක ඔහොම භාගෙට භාගෙ ලියන්නේ නැහැ. ඒක කොලේ පිරෙන්න ලියන්න. හරි වෙලාව ඇති දැන් ආය කරන්න ගියොත් හරියන්නේ නැහැ. හරි. මොන බලා ගන්න හොඳට හැමෝම. මම මේකට මොඩල් ආන්සර් එකක් ලියන්න යන්නේ. ඔන්න බලහා ගන්න. ඔන්න ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් අපිට සර් අපව දැම්මනක. හරි. දැන් හසන් ඔන්න අහගන්න. අපිට පුළුවන් කියන්න my parents organize කරලා තියෙනවා. මේකෙම පුටලා ගත have a small birthday party for my birthday. ඔන්න මෙතෙන්ටම දාන්න පුළුවන් වෙලාව දින ස්ථානය. නේද? on මම දාන්න ඉස්සරහා දවසක් 28 September at 3 PM at our house. හොඳයි. මම ෆොන්ට් සයිස් එක ලොකු කරන්නම්. මේ තියෙන්නේ මේ බබාලා ඉරියන් දිනෝනේ මේකේ නේද? හරි. My parents have organized a small birthday party for my birthday on 28 September at 3 PM at our house. තේරුණාද? මේ තියෙන්නේ මේ වාක්‍යෙටම සම්බන්ධ කරලා ඕක ලියලා. එහෙම නැතුව පැවැත්වෙන්නේ කියලා දිනේ වෙලාව ස්ථානය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙතනින් කඩන්න ඕන. මෙතනින් කැඩුවා එහෙනම් පැවැත්වෙනවා කියලා කියන්න නම් අනාගත කාලේ it will be held. මේක පාඩම් කරගන්න වෙනවා. It will be held on 28 September at 3 PM at our house. at වෙනකොට ඉන් දාන්නත් පුළුවන්. පැහැදිලිද? අංක 2. ඔව් සර්. හරි. එහෙනම් මේ කාරණා දෙක ෆොන්ට් සයිස් එක ලොකු වැඩි. මේ දෙක වෙනම ලියා ගන්න දැන්. My parents have organized a small birthday party for my birthday. It will be held කියන එකේ තේරුම තමයි ඒක පැවැත්වේවි, ඒක පැවැත්වෙන්නේ කියලා අනාගත කාලයෙන් කියන එක. ඒක පැවැත්වෙන්නේ සැප්තැම්බර් 28 වෙනිදා හවස 3ට අපේ ගෙදර. සර් ඔය දෙක ලියා ගන්න ඕනද? අනිවාර්යෙන් ලියා ගන්න. මේක තමයි මගේ මොඩල් ආන්සර් එක. හොඳේ. පොයින්ට් අවුට් කරලා ලියා ගන්න මේ කාරණාවන් ටික ලියන විදිය. එකට ලියන්නත් පුළුවන් මේ ක්‍රමේ ඉගෙන ගන්නකො. it will be held කියන්නේ පැවැත්වේවි. දැන් ටික ටික අලුත් ඒවා ඉගෙන ගන්නවා. ඒක පැවැත්වෙන්නේ සැප්තැම්බර් 20. it will be held මේක කටපාඩම් කරගන්න. ඉස්සරහට ගොඩාක් ඕන වෙන ෆ්‍රේස් එකක් තමයි it will be held කියලා කියන්නේ.
හරි සර් ලිව්වා. හොඳයි. ඊට පස්සේ ආරාධනා කරන විදිය. මේක ඇත්තට ආරාධනාවක්නේ. නේද? කලින් අර ට්‍රිප් එකක් යන්න එනවා කියනවට වැඩිය මේක පාටි එකකට ඇත්තටම කරන ආරාධනාවක්. නේද? පාටි එකට කරන ආරාධනාවක්. එහෙනම් මම දානවා මෙන්න මේ විදියට. I would like to invite you. මම කැමතියි ඔබට ආරාධනා කරන්න for the party. I would like to invite you for the party. මම කැමති ඔබට ආරාධනා කරන්න පාටි එකට. ඔන්න දැන් අර කතාව ලියන්න පුළුවන්. Please get the permission from your parents. ඔය කතාව ලියන්න පුළුවන්. එහෙම නැත්තම් මම මෙන්න මෙහෙම එකක් කියනවා. චුට්ටක් ඉන්න. මොකද්ද පුතේ කිව්වේ? I will hope කියලා ලියන්න පුළුවන්ද? I will hope කියන්න එපා පුතේ. will සහ hope කියන්නේ දෙකම future tense එකට අදාළ පද දෙකක්. එක්කෝ will දාන්න එපා. I hope කියලා දාන්න. Okay, I hope. වාක්‍ය කියන්නකෝ I hope ඉතුරු ටික මොකද්ද මේ යලිදු ලිව්වේ? I hope your participation. I hope ඒ ඇති. I will නෙවෙයි. I hope your participation. ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඒ ඇති. මම මෙතන මෙහෙම ලියනවා. Please come with your sister. අර අවසරේ ගන්න කතාව කියන්නේ නැහැ. දැන් මේක යාළුවෙගේ ගෙදරනේ. අරකනම් නේද ගොඩක් දුර යන්න ඕනේ අවදානමකුත් තියෙනවා. දෙමෝපියන්ගේ අවසරේ ගොඩක් වෙලාවට ලැබෙනවා හෝ ලැබෙන්නේ නැහැ 50-50. දැන් බර්ත්ඩේ පාටි එකට එන්න කිව්වොත් අවසර නොදී නම් ඉන්නේ නැහැ. එහෙනම් මම මේ කතාව මෙතන කියන්නේ නැතුව ඕන එක ලියන්න පුළුවන්. අලුත් කොටසක් ලියුවා. මොකක්ද ඒ කොටස? Please come with your sister. Please come with your brother. කරුණාකර මල්ලිත් එක්ක එන්න. හොඳයි. එහෙනම් ඉතුරු කාරණා දෙකක් ලියා ගන්න ඔයාලා. අර දැන් යලුන්ද කිව්වා වගේ ඒවත් ලියන්න පුළුවන්. I hope your participation. ඒ කියන්නේ මම ඔයාගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඉන්නවා. සර් ලියාගත්තා. හොඳයි. දැන් එහෙනම් ඔයාලට ගෙදරදී homework දෙකක් තියෙනවා. ගෙදර වැඩ දෙකක්. හොඳට අහගන්න ඕනේ. ගෙදර වැඩ දෙක තමයි පළවෙනි එක. දැන් ඔයාලට මේ ඉන්විටේෂන් එක ලැබුණා. මේ නෝට් එක ආව අතට. දැන් මේක කියෙව්වා. එකක් තමයි ඔයාලට කියන්න පුළුවන් ඔයා මේකට එනවා. මං කැමති එන්න පාටිසිපේට් වෙන්න කැමති. දෙවෙනි එක තමයි එන්න විදියක් නෑ එදාට මට නේද? එක්සෑම් එකක් තියෙනවා. කම්පියුටර් එක්සෑම් එකක් තියෙනවා. මොකක් හරි වගේ එකක් සුදුසු දෙයක් හේතුවක් යොදා ගන්න. නේද? එදාට අසනීප වේවි කියලා කියන්න බෑනේ. නේද? ලබන 28 වෙනිදා මං අසනීප වේවි. ඒ හන්ද මට එන්න විදියක් නෑ. එහෙම කියන්න බෑ. එක්කෝ නේද ගෙදර දානයක් තියෙනවා. එහෙම නැත්නම් ගෙදර මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා. මොකක් හරි සාධාරණ හේතුවක් කියනවා. හරි. දැන් ඔය උත්තර දෙකම ලියලා ඔයාලා මට එවන්න ඕනේ. මොකද උත්තර දෙක එකක් තමයි මේකට එනවා කියලා උත්තරේකුයි මේකට එන්න විදියක් නෑ කියලා උත්තරේකුයි. දැන් ওই ක්‍රම දෙකටම ඔයාලට උත්තරේ ලියන්න සර් කියලා දීලා තියෙන්නේ. පැහැදිලි නේද? උපදේශ ටික පැහැදිලිද හැමෝටම? පැහැදිලි නේද? එකක් එනවා කියලා ලියන්න, එකක් එනවා, හා මං එනවා. දෙවෙනි එක තමයි අනේ මට එන්න විදියක් නෑ. ඕකේ? හරි. දැන් එහෙනම් මම කියන්නම් දැන් අද ඔන්ලයින් පේපර් එක සූදානම් නොකරේ මේක ඉවර කරන්න ඕන අනිත් කාරණාව. ඊළඟ කාරණාව තමයි දැන් මාසේ දවස් 4 සර් ස්කෙජියුල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දවස් 4ට කරන්න ඕනේ කාරණා ටික වෙන් කරලා තියෙන්නේ. දැන් අදත් මම ඉගෙන ගත්තා ඔයාලට මොනවද උගන්වන්න ඕනේ කියලා. ඔයාලගේ හෑන්ඩ් රයිටින් පැත්ත හදන්න ඕනේ. කෝ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් කරගන්න බෑ හරියට. ඒ අනුව ලබන සතිය තමයි අලුත් මාසේ පළවෙනි සතිය වෙන්නේ. දැන් අදට මේ මාසේ දවස් 4ක් ඉවරයි. එතකොට ලබන සතියේ ඉඳලා කොහොමද දවස් 4 ස්කෙජියුල් කරන්නේ කියලා සර් පැහැදිලි කරනවා. ඒක විස්තරාත්මක ගෲප් එකේ දානවා. එහෙනම් ඒක බලලා සූදානම් වෙන්න ඕනේ. ගෙදර වැඩ ටිකත් උන දවස් ඉඳලා වෙන් කරලා තියෙන්නේ.
පළවෙනි සතියට මේ වැඩේ, දෙවෙනි සතියට මේ වැඩේ, තුන්වෙනි සතියට මේ වැඩේ, හතරවෙනි සතිය තමයි එක්සෑම් ඩේ එක. හරිද? ඒ විදිහට වෙන් කරලා තියෙන්නේ. හරි. මොන හරි ගැටලුවක් තියෙනවද දරුවනේ? නෑ සර්. නෑ සර්. හරි. සර් හෙට ප්‍රැක්ටිස් කෙනක් දෙන්නද? ඔව් පුතේ දැන් දවස් 4 සම්පූර්ණයිනේ. ඔයාලට පුළුවන් දවසක ඉක්මනට ගෙනත් දෙන්න. ඒක ගැටලුවක් නෑ ඒක.